In this video tutorial, we are going to learn about title registration. Now, when it comes to the conveyancing law in Sri Lanka, there are two methods of registering documents relating to land. One is document registration and the other one is title registration. Document registration එක තමයි ලංකාව පුරාම තියෙන්නේ. එතනින් තෝරාගත් areas කිහිපයක title registration කියලා document registration වලට වඩා වෙනස් වෙච්ච අලුත් registration process එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ title registration එකේ background එකත් එක්ක ලොකු කතන්දරයක් තියෙනවා. නමුත් අපි ඒ side එක මේ කතා කරන්න යන්නේ නැහැ. අපි මේ title registration එක යටතේ ඉගෙන ගන්න තියෙන වැදගත් section සහ මේ process එක හොඳට ඔලුවට අරගන්න බලමු. අපි මුලින්ම title registration එක ගත්තම අපි section ටික මේ එකින් එක කතා කරනවා. මුලින්ම මේකේ procedure එක අපි ඔලුවට අරගෙනමු basic idea එකක් විදිහට. After getting the basic idea over the procedure of title registration or the process of registration of title, then we will move into section separately and we are going to discuss it in detail. Then title registration එක අර මං කලින් කිව්වා වගේ ලංකාවෙම ක්‍රියාත්මක වෙන්නේ document registration එක. එතකොට මේ document registration එක ක්‍රියාත්මක වෙනවා කියලා ආය අමුතුවෙන් ඕඩර් එකක් කරන්න ඕනේ නැහැ. හැබැයි මේ document registration එකකින් වෙනස් වෙච්ච අලුත් process එකක් අනුගමනය කරන්න කියලා මිනිස්ටර්ට පුළුවන් යම් area එකක් select කරලා මෙන්න මේ area එකට මේ දවසේ ඉඳන් document registration එක යටතේ මේ ඉඩම් සම්බන්ධයෙන් deeds register කරන්න ඕනේ. title registration එක යටතේ තමයි registration එක කරන්න ඕනේ කියලා order එකක් දීමේ බලය තියෙනවා කාටද? මිනිස්ටර්ට. මිනිස්ටර් මේක ගැසට් කරනවා ගම්පහ ඒරියා එකේ අද පටන් document registration යටතේ නෙමෙයි title registration යටතේ තමයි registration එක කරන්න ඕනේ කියලා. මේ විදිහට මිනිස්ටර් විසින් ගැසට් කරාම අපි ඉස්සරහට කතා කරන title registration එක යටතේ ඉන්න ප්‍රධාන ඔෆිසර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. අපි දැනට මේක ඔෆිසර් කියලා කියමු. Commissioner of Title Settlement තමයි මේ පුද්ගලයාගේ නම. අපි දැනට නිකම් ඔෆිසර් කෙනෙක් කියලා කියමු. මේ ඔෆිසර් මොකද කරන්නේ? සර්වේ ජෙනරල්ට කතා කරලා කියනවා මේ ඒරියා එකේ සර්වේ එකක් කරන්න. සර්වේ එකක් කරලා කැඩස්ට්‍රල් මැප් එකක් ඇඳලා දෙවන්න කියලා. right? දැන් මේ ගම්පහ ඒරියා එක නම් කැඩස්ට්‍රල් මැප් එකක් කියලා කියන්නේ මේ විදිහට නම්බර් කරලා කොටස් වලට කඩලා අර ගූණින් ගන්න සිතියමක් විදිහට හදලා එවන්න කියලා කියනවා. පළවෙනි ස්ටෙප් එක තමයි මිනිස්ටර් ගැසට් කරනවා. මිනිස්ටර් ඒරියා එක ඩිසයිඩ් කරගන්නවා. ඊට පස්සේ ගැසට් කරනවා. ගැසට් කරාම Commissioner of Title Settlement මේක ගැන කැඩස්ට්‍රල් මැප් එකක් අඳින්න කියලා සර්වේ ජෙනරල්ට කියනවා. සර්වේ ජෙනරල් කැඩස්ට්‍රල් මැප් එක ප්‍රිපෙයාර් කරනවා. ප්‍රිපෙයාර් කරලා ඒක ආයෙ යවනවා කාටද? Commissioner of Title Settlement. එයා මොකද කරන්නේ? ආයෙ පාරක් ගැසට් එකේ දානවා මෙන්න මේ කැඩස්ට්‍රල් මැප් එක. කැඩස්ට්‍රල් මැප් එක ගැසට් එකේ දාලා එයා කියනවා මේ ඉඩම් සම්බන්ධයෙන් මේ කැඩස්ට්‍රල් මැප් එකේ තියෙන යුනිට් සම්බන්ධයෙන් මේ ඉඩම් සම්බන්ධයෙන් ඔයාලා ක්ලේම් කරනවා නම් මේකේ ඕනර්ෂිප් එක ක්ලේම් කරනවා නම් අපිට එවන්න ඔයාලගේ ක්ලේම් එක. දැන් උදාහරණයක් විදිහට මේ ගම්පහ ඒරියා එකේ මේ ඉඩමේ ජීවත් වෙලා ඉන්නේ A කියන පුද්ගලයා. මේ ඉඩමේ ඉන්නේ B කියන පුද්ගලයා. මේ ඉඩමේ ඉන්නේ C කියන පුද්ගලයා. දැන් ගැසට් කරාට පස්සේ මේ පුද්ගලයන්ට එවන්න කියනවා මේ ඉඩමේ මම ඉන්නේ. කලින් තිබ්බ deed ඒ documents එක ක්ලේම් එකක් එවන්න කියලා කියනවා. මේ ඉඩමේ අයිතිකාරත්වය සම්බන්ධයෙන් ක්ලේම් එක ඔප්පු කරන්න. right? ඒතර ගැසට් කරලා ක්ලේම් ටික ඉල්ලනවා. ක්ලේම් සාවට පස්සේ මොකද කරන්නේ? මේක පිළිබඳව පුංචි ඉන්ක්වයරි එකක් කරනවා.
ඉන්ක්වයරි එකක් කරලා බලනවා. දැන් එකම ඉඩමට A සහ X කියන දෙන්නම ක්ලේම් කරනවා. එතකොට කාටද මේකේ අයිතිය තියෙන්නේ කියලා චෙක් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් යම් ඉඩමකට C ක්ලේම් කරනවා. හැබැයි පරණ ඩීඩ්ස් මුකුත් නැහැ යාට. අයිතිය තහවුරු කරගන්න විදිහක් නැහැ. එතකොට මේ හැමදේම ඉන්ක්වයරි එකකින් හෙව්වට පස්සේ එයාට නිකුත් කරනවා හිමිකම් සහතිකයක්. අපි මේකට කියනවා බිම්සවිය සර්ටිෆිකේට් එක. right? certificate of ownership එකක් දෙනවා. එතකොට අර අපි කතා කරන document registration එක වගේ නෙමෙයි. title registration එක යටතේ certificate එකක් issue කරාම මේක කිසිම court එකකින් question කරන්න බෑ. මේක final. ඒ අදාළ title register එකේ AB පෙරේරා කියලා නම සඳහන් වෙලා AB පෙරේරාට හිමිකම් සහතිකයක් බිම්සාවි සහතිකයක් නිකුත් කරාම document registration එකේ වගේ ආයෙ ගිහිල්ලා නඩු කියන්න බෑ. කියලා අයිතිය ගන්න බෑ. හිමිකම් සහතිකයේ තියෙන කෙනාට බිම්සාවි සහතිකයේ තියෙන කෙනාට title registration එක යටතේ register වෙච්ච පුද්ගලයාගේ අයිතිය question කරන්න බෑ. It is final and absolute. ඒ නිසා මේකෙදි ඉන්ක්වයරි එක ඉතාමත් වැදගත්. මොකද ඉන්ක්වයරි කළා වැරදි පුද්ගලයෙක්ට ඕනර්ෂිප් එක දුන්නොත් එතන ලොකු ගැටලුකාරී තත්ත්වයක් එනවා. ඒ නිසා මේක කැඩස්ට්‍රල් මැප් එක අඳිනේවට ඉන්ක්වයරි කරනේවට ලොකු කොස්ට් එකක් යනවා. මොකද කැඩස්ට්‍රල් මැප් එක අඳිනකොට මේවා සර්වේ කරනේවා මේ හැමදේම සම්බන්ධයෙන් ලොකු කොස්ට් එකක් යන නිසා මේක ක්‍රියාත්මක කරන්නේ සිලෙක්ටඩ් ඒරියාස් වල විතරයි. එක සැරේම ලංකාවටම ක්‍රියාත්මක කරන්න බැහැ. So now you may have an idea over the process of title registration. Firstly, minister will identify a particular area and then he will publish that order in Gazette that this particular area has been selected, and now onwards from this particular date all the deeds, all the instruments which relating to land matters are registered as in title registration, not as in document registration. And once the Gazette has been published, the officer appointed for this process, we are going to talk about these officers separately, the Commissioner of Title Settlement will order the Surveyor General to prepare a cadastral map on the selected area. And then after the preparation of the cadastral map, Surveyor General will send it to the Commissioner of Title Settlement. Then he will publish it in Gazette and ask for the people or general public to make claims based on that cadastral map. So once he received the claims within the given period, he will hold an inquiry, and then after the inquiry he will issue title certificate, ownership certificate or Bimsavi certificate to the person who is identified as the absolute owner of this particular land parcel. Right? එතකොට දැන් අපි මේවා ගැසට් කරන්නේ කොහොමද? ක්ලේම්ස් එවන්න ඕනේ කොහොමද? ඉන්ක්වයරි එකක් තියන්නේ කොහොමද? ඉන්ක්වයරි එකෙන් පස්සේ හඳුනා ගන්න ඕනර්ෂිප් වර්ග කොහොමද? මේ විදිහට in detail මේ process එකේ section wise කතා කරන්නයි දැන් යන්නේ. Now we are starting with the method of registration. It says registration shall be effected by entering it in the title register. Right? Registration shall be effected by entering in the title register the prescribed particulars relating to title to such land parcel. Registration එක සිද්ධ වෙනවා කියලා කියනවා title register එකේ අර document land registry එකේ document සම්බන්ධයෙන් තියෙන register එක වගේම title registration සම්බන්ධිනුත් වෙනම register එකක් තියෙනවා. මේ register එකේ නම ඇතුළත් වුණාම අපි ඒක සලකනවා registration එක වුණා කියලා. Right? Now the important thing we are going to talk about in here is this section 1. This is where the process has been started. I just give these
method of registration to give an idea about how will the registration will be effected. Title registration සම්බන්ධයෙන් applicable වන law එක තමයි registration of title act. මේ act එකේ section 1 කියනවා අර අපි process එකේ කතා කර minister may from time to time by order published in Gazette specify as an area to which this act shall apply. සාමාන්‍යයෙන් ලංකාවේ land registration සම්බන්ධයෙන් apply වෙන්නේ document registration ordinance එක. මිනිස්ටර්ට පුළුවන් title registration එකේ section 1 යටතේ මිනිස්ටර්ට power එක දීලා තියෙනවා. ඕනම අවස්ථාවකදී time limit එකක් දීලා නැහැ. ඕනම කාලයකදී යාට පුළුවන් යම් area එකක් specify කරන්න. මේ area එකට දැන් අයිති වෙන්නේ document registration වලට නෙමෙයි. මේ area එක දැන් govern වෙන්නේ title registration එකකින් කියලා. right? එකම දේ එයා කරන්න ඕනේ දේ එයා එක Gazette එකේ order එකක් විදිහට publish කරන්න ඕනේ. හරි. ඊට පස්සේ section 28 කියනවා මේ title registration act එකේ from the date of opening of title registers under this act. දැන් minister order එකක් කරලා අපි process එක යනවා. අපි මේ basic idea එක ගන්නේ. title register එකක් ගම්පහ කියන area එකට open කරාට පස්සේ no entry shall be made in respect of transaction relating to land parcel registered under this act in the land registers maintained under the registration of documents ordinance. title registration එකේ යටතේ minister order එකක් කරාට පස්සේ register එකක් open කරාට පස්සේ මේ ගම්පහ area එකේ තියෙන land සම්බන්ධයෙන් registration of documents යටතේ තියෙන land registry එකට මේවා register කරන්නේ නැහැ. දැන් මේවා register වෙන්න ඕනේ title register එකේ යටතේ. හැබැයි මෙච්චර කාලයක් මේ ගම්පහ ඉඩම් සම්බන්ධයෙන් chain of title එක ownership එක සඳහන් වෙලා තිබුණේ registration of documents යටතේ තිබිච්ච land register වල. එහෙනම් මේකේ ownership එක check කරගන්නකොට මේ land register sign කරලා දාන්නේ නැහැ. මේ land register එකේ cross reference එකක් දාන්න ඕනේ. මේ ඉඩම සම්බන්ධයෙන් දැන් title registration එක යටතේ තමයි සිද්ධ වෙන්නේ කියලා. Such register shall bear a cross reference to the title registers relating to such land parcel. Right? Minister order එකක් කරාට පස්සේ තවදුරටත් land registers යටතේ මේ transactions record වෙන්නේ නැහැ. මේවා දැන් record වෙන on title register යටතේ. හැබැයි land register එකකින් title register එකට මේක මාරු කරලා යවනකොට land register එකේ අවසානයේදී cross reference එකක් දාන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක title registration වලට මාරු කරලා යවුවයි කියලා. Now there are 3 important officers in title registration process. Those appointments are based on for the mere purpose of title registration process to be effectively performed. Right? Section 2 provide the express the appointment of commissioner of title settlement. මම අර මුලින් කිව්වාගේ පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. commissioner of title settlement, registrar general of title, registrar of title. So the provisions are expressly provided for their appointment in respect to section 2, section 3 subsection 1 and section 3 subsection 3. Now commissioner of title settlement is responsible for the due performance of the duties and functions assigned to him. Right? commission of title settlement තමයි මේකේ හයරායකයක් විදිහට ගත්තම උඩම ඉන්න පුද්ගලයා එයාට තියෙන විශේෂ රාජකාරී කිහිපයක්ම උදාහරණයක් විදිහට සර්වේ ජෙනරල්ට කැඩස්ට්‍රල් මැප් එක හදන්න කියන්නේ ඊට පස්සේ කැඩස්ට්‍රල් මැප් එක එවුවන් පස්සේ මේක ගැසට් කරන එක right අපි ඉස්සරහට කතා කරනවා මෙයාට තියෙන duties and functions මොනවද කියලා එතකොට commission of title settlement ගේ job එක තමයි ඒ duties and functions perform කරන එක Registrar General of Title means each district where such registers as shall be prescribed by regulation
for the purpose of registration of title. Right? යම් district එකකට ඉන්න title registration සම්බන්ධයෙන් ඉන්න registrar තමයි අපි කියන්නේ registrar general of title කියලා. Registrar of title means there shall be appointed a registrar of title to each such land title registry to function under the direction of registrar general of title. So registrar general යටතේ එක title registry වලට වෙන වෙනම රෙජිස්ට්‍රාර්ලා පත් කරනවා. මෙතන ඉන්නේ registrar general. ඒ යටතේ ඉන්න වෙන වෙනම title registry සම්බන්ධයෙන් title registrarsලා. එයාලා වැඩ කරන්නේ registrar general ගේ direction යටතේ. එතකොට registrar general ට තියෙන duties මොනවද? registrarලාට තියෙන duties මොනවද කියලා අපි ඉස්සරහට කතා කරනවා. දැනට ඔළුවේ තියාගන්න title registration සම්බන්ධයෙන් මේක effectively කරන්න officersලා 3 දෙනෙක් appoint කරලා තියෙනවා. officersලා වර්ග 3ක් ඉන්නවා. Commission of Title Settlement, Registrar General of Title and Registrar of Title. Right. දැන් අර process එකේ විදිහට අපි ගත්තොත් මුලින්ම section 1 යටතේ minister gazette කරනවා මෙන්න මේ area එකේ title registration යටතේ තමයි දැන් land registration එකක් සිද්ධ වෙන්න ඕනේ. මේ විදිහට order එකක් දුන්නාට පස්සේ section 11 කියනවා Commission of Title Settlement shall request the Surveyor General to prepare cadastral maps for the area specified in such order. දැන් අර order එකේ ගම්පහ area එක specify කරලා තියෙනවා title registration යටතේ සිද්ධ කරන්න කියලා. ඒතර Commission of Title Settlement මොකද කරන්නේ? Surveyor General ට request එකක් කරනවා මේ area එකට cadastral map එකක් ඇඳලා දෙන්න කියලා. Upon such request, the Surveyor General shall cause such cadastral map to be prepared and certified copies of the same to be issued to the Commissioner of Title Settlement. Commissioner of Title Settlement Surveyor General ට request කරනවා Surveyor General cadastral map එක හදලා ඒකේ copies ටිකක් ආයි යවනවා Commissioner of Title Settlement. Right? එතකොට section 12 කියනවා Commission of Title Settlement shall on receipt of such certified copies of cadastral map. අන්න Surveyor General ආයෙ පාරක් කියවනවා cadastral map එකේ certified copies ටික Commission of Title Settlement. මේක ලැබුණම on receipt of such certified copies Commission of Title Settlement shall publish a notice in the Gazette. එයා ආයි පාරක් මේක Gazette එකේ දාන්න ඕනේ. Calling for any claimants to the land parcel specified in such notice. මේවයි cadastral map වල දාලා තියෙන area සම්බන්ධයෙන් claimants ලා ඉන්නවා නම් අයිතිය කියන කට්ටිය ඉන්නවා නම් ඒ claim එක අපිට එවන්න. To submit their claims to him within a prescribed period. මේක publish කරලා මාස දෙකක් ඇතුළත ඔයාලගේ claims අපිට එවන්න. Likewise, he will specify a period, and within that period the people who are interested or who are having any ownership to that particular land, they must submit their claims within that given period of time. Right? Now section 13 says it is about the investigation or the inquiry we talked about in that basic in that first slide, which we are getting that image of the title registration process. It says Commission of Title Settlement shall cause an investigation to be conducted in order to determine the genuineness of the claims made in response to a notice under section 12. Then section 12 එක යටතේ යාලා notice එකක් දැම්මම ඒකට respond එකක් විදිහට claims ලැබෙනවා title settlement. එයා මොකද කරන්නේ? මේ සම්බන්ධයෙන් investigation එකක් කරන්න ඕනේ. මොකක් බලන්නද? Genuineness of claims. මේ කරපු claims හරිද?
මේ ක්ලේම් එක සම්බන්ධයෙන් එයාට ඇත්තටම ඕනර්ෂිප් එකක් තියෙනවද? අන්න ඒ කාරණාව ඩිටර්මයින් කරගන්න Commission of Title Settlement investigation එකක් තියන්න ඕනේ. Now section 14 says, at the conclusion of the investigation, Commission of Title Settlement shall publish in the Gazette its determination as follows. දැන් ඉන්වෙස්ටිගේෂන් එක එයා කරනවා. ඉන්වෙස්ටිගේෂන් එක කරාන් පස්සේ එයාට කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනවා. එයාට කන්ක්ලූෂන් එකේදී මෙයාට ජෙනුවින්ලි ඕනර්ෂිප් එකක් තියෙනවද, ඕනර්ෂිප් එකක් නැද්ද? ඔන්න ඔය කියන ඩිටර්මිනේෂන් එක එයා ආයි පාරක් ගැසට් එකේ පබ්ලිෂ් කරන්න ඕනේ. We call it as the order of declaration. දැන් ඉන්වෙස්ටිගේෂන් එකේදී මෙයාට ගන්න පුළුවන් එක ඩිටර්මිනේෂන් එකක් තමයි claimant have absolute ownership. ඉන්වෙස්ටිගේෂන් එකෙන් පස්සේ කමිෂනර්ට තේරෙනවා නම් මෙයාට absolute ownership එකක් තියෙනවා නම් වෙන කිසිම claims උත් නැහැ. කරපු claim එකත් evidence වලින් හැමදේම ඔප්පු වෙනවා. එහෙනම් එයා eligible වෙනවා first class title of absolute ownership. එතකොට මේක තමයි පළවෙනි කැටගරි එක order of declaration එක. මේ ගැසට් එකේ පබ්ලිෂ් කරන එක කැටගරි එකක් තමයි first class of title of absolute ownership. මේක තමයි හොඳම ownership වර්ගය. මේක question කරන්න බෑ කිසිම court එකකින්. right? ඊට පස්සේ කමිෂනර්ට හිතෙනවා නම් claimant does not qualify for first class title of absolute ownership but is in bona fide possession. ඉන්වෙස්ටිගේෂන් එකේදී Commission of Title Settlement තේරෙනවා මෙයාට absolute ownership එකක් නැහැ. අර first class ownership එකක් ගන්න මට්ටමට මෙයාට ownership එකක් නැහැ. හැබැයි bona fide possession කෙනෙක්. උදාහරණයක් විදිහට අවුරුදු ගාණක් මේ ඉඩම ඉන්නවා. නමුත් හරි විදිහට ෆෝලියෝස් වල රෙජිස්ට්‍රේෂන් වෙලා නැහැ. වෙන කවුරුත් ක්ලේම් කරන්නෙත් නැහැ. මෙයා bona fide possession කෙනෙක්. හැබැයි first class title එකක් ගන්න තරම් සුදුසුකමක් නැහැ. එතකොට එවැනි අවස්ථාවකදී එයාට දෙනවා second class title of ownership. දැන් කලින් එක්කෙනාට දුන්නා first class title of absolute ownership. දෙවෙනි එක්කෙනාට දෙනවා second class title of ownership. එතකොට මේ second class title එක හම්බුනාම එයාට ඒක convert කරගන්න පුළුවන් at the end of the period of uninterrupted and unchallenged possession of 10 years. අවුරුදු 10ක් පුරාට uninterrupted unchallenged possession එකක් තිබුණොත් එයාට පුළුවන් මේ second class title එක convert කරගන්න first class title of absolute ownership. right? දැන් මේ පුද්ගලයාට bona fide possession එක තිබ්බට title එක සම්බන්ධයෙන් first class එක ගන්න තරම් qualifications නැහැ. එතකොට මෙයාට හම්බ වෙනවා second class title එකක්. මෙයාට මේ ඉඩමේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. second class title එක ලැබිලා අවුරුදු 10ක් යනකම් undisturbed uninterrupted එහෙමත් නැත්නම් unchallenged possession එකක් තියෙනවා නම් අන්න එතකොට එයාට පුළුවන් ආයේ application එක දාලා මේ second class title එක convert කරගන්න first class title එකකට. right? එතකොට අර ඉන්වෙස්ටිගේෂන් එකෙන් පස්සේ කමිෂනර්ට ඩිටර්මයින් කරගන්න පුළුවන් දෙවනි කැටගරි එක තමයි second class title of ownership. bona fide possession එකක් තියෙනවා. හැබැයි first class එකක් ගන්න තරම් සුදුසුකම් නැහැ. right? හරි. දැන් අපි ගත්තොත් Nimal, who gets a second class title after investigation, was not happy about that decision. He seeks your advice. දැන් අපි මේක කිව්වා. අපිට මේක තව අවස්ථා කිහිපයක් තියෙනවා කතා කරන්න. දැන් මෙතනට අපි මේ කැලේ ඉගෙන ගෙනිමු. second class title එකක් ලැබිච්ච කෙනෙක් investigation එකෙන් එයාගේ decision එකට කැමති නැහැ. එයාට එතකොට මොකක්ද කරන්න පුළුවන් කියලා දැන් ඔයාගෙන් ඇවිල්ලා ඇඩ්වයිස් අහනවා. සිනාරියෝ එකක් දීලා එක්සෑම් එකේදී ඔයාලගෙන් අහනවා. section 29 මේකට මෙයාට remedy එකක් දීලා තිනවා. Within a period of 10 years from the date of such registration,
he can file an action for amendment of the register in the district court having jurisdiction over the area in which such land parcel is situated. මේ ඉඩම තියෙන ගම්පහ නම් ගම්පහ district court එකේ මෙයාට action එකක් දාන්න පුළුවන්. මට ලැබුණේ මෙන්න මෙහෙම second class title එකක්. ඒ second class title එක මේ register එකේ amend කරන්න කියලා first class title එකක් ඉදිරිය amend කරන්න කියලා action එකක් institute කරන්න පුළුවන්. මේ ඉඩම situated වෙලා තියෙන jurisdiction එක යටතේ district court එකට. Notice of such action shall be registered in the encumbrances section of the title register. එතකොට අර land registry එකේ වගේම folios වල වගේම title register එකෙත් මේ ඉඩම සම්බන්ධයෙන් දැන් action එකක් institute කරාම මේකේ encumbrances යටතේ මෙන්න මෙහෙම action එකක් file කරනවා කියලා සඳහන් කරන්න ඕනේ. And shall remain registered until the close of such action. එතකොට මේ නඩු ඉවර වෙනකම් මේක මේ encumbrance එක මේ register එකේ සඳහන් කරලා තියන්න ඕනේ. Notice of such action shall be also be conveyed by the registrar of title to the person whose second class title of ownership was so registered and to the commission of title settlement and the surveyor general. එතකොට registrar of title මොකද කරන්න ඕනේ? මෙන්න මේ සම්බන්ධයෙන් commission of title වත් surveyor general වත් ඒගොල්ලන්ටත් notices යවන්න ඕනේ මෙන්න මේ ඉඩම සම්බන්ධයෙන් මේ විදිහට district court එකේ නඩුවක් දාලා තියෙනවා කියලා. මේ දේ වට කරන්න පුළුවන්. ඒතර district court එකේදී hearing එකක් කරලා ඔයාට පුළුවන් මේක second class එකෙන් first class එකකට transfer කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අවුරුදු 10ක් මේ land එකේ ඉඳලා වෙනත් කිසිම claim එකක් ආවේ නැත්නම් ඒ කාලය තුලදී undisturbed unchallenged uninterrupted possession එකක් ඔයාගෙන හිටියොත් ඔයාට automatically district court යන දෙයක් නැහැ. automatically මේ second class එක first class title එකක් විදිහට transfer කරගන්න පුළුවන්. right? මේ විදිහට ඔය option දෙක යටතේ ඔයාට පුළුවන් ඔයාගේ client ට advice කරන්න. දැන් අපි section 14 යටතේ orders වර්ග දෙකක් කතා කරා. first class title of ownership, second class title. තුන්වෙනි වර්ගය තමයි claim to a part of the land parcel. මේ ඉඩමේ මේ කොටසට යට ownership එක තියෙනවා. right? එහෙමත් නැත්නම් මේ සම්පූර්ණ ඉඩමෙන් යම් පුද්ගලෙක් claim කරන්නේ එක කොටසකට විතරයි. එයා ඒ කොටසට eligible වෙනවා first class title එකකට. එතකොට මේ divided portion එකට එයා first class title එකට entitled වෙනවා නම් එයාට first class title එකක් දෙනවා. එයා second class title එකකට ලැබෙන්නේ. ඒ කියන්නේ bona fide possession එකක් තියෙනවා. නමුත් first class title එකකට තරම් qualifications නැහැ. එහෙම අවස්ථාවකදී මේ සම්පූර්ණ ඉඩමෙන් ඒ කොටස divide කරලා මේ divided portion එකට මේ කලින් විදිහට එක්ක first class title එකක් නැත්නම් second class title එකක් එයාට grant කරනවා. right? ඕක තමයි investigation එකෙන් කරන්න පුළුවන් තුන්වෙනි step එක. හතරවෙනි step එක තමයි if it is not possible to recognize one or more such claims without reducing the extent of a divided portion. එතකොට යාලා co-ownership එකක් declare කරනවා. right? දැන් ඔන්න යම් කිසි ඉඩමක් සම්බන්ධයෙන් not possible to recognize one or more such claims without reducing the extent of divided portion. දැන් මේ portion එක සම්බන්ධයෙන් දෙන්නෙක් claim කරනවා. නමුත් මේ දෙන්නට මේක divide කරන්නේ නැතුව වෙන වෙනම දෙන්න විදිහක් නැහැ. දෙන්නටම හොඳ claim එකක් තියෙනවා කියලා පේනවා. එතකොට එවැනි අවස්ථාවක මේ දෙන්නටම co-ownership එකක් යටතේ මේකේ title එක දෙනවා. එක්කෝ කෙනෙක්ට first class title එකක් දෙන්න පුළුවන්. නැත්නම් second class title එකක් දෙන්න පුළුවන්. නැත්නම් ඒ divide කරපු portion එකට ඒ අදාළ title එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නටම මේකේ දෙන්නටම portion එක divide කරන්නේ නැතුව දෙන්නටම හොඳ title එකක් තියෙනවා නම් claim එකක් තියෙනවා නම් co-ownership එකක් එයාලට දෙනවා. right? දැන්
මේ වගේ අවස්ථාවක් වෙන්නේ කෝනර්ෂිප් එකක් වෙන්නේ උදාහරණයක් ඉදිරි හිතන්න මේ ලෑන්ඩ් එක ඇවිල්ලා පර්චස් 10යි. දැන් දෙන්නටම මේ සම්බන්ධයෙන් ක්ලේම් එකක් තියෙනවා නම් මේක ඩිවයිඩ් කරලා දෙන්නටම පර්චස් 5 දීලා දාන්න පුළුවන්. හැබැයි මේ එක්ස්ටෙන්ට් එක රිඩියුස් කරන්න බැරි නම් ලෝ එකේ හැටියට එක මියුනිසිපල් කවුන්සිල් වලින් ලිමිට්ස් දාලා තියෙනවා මිනිමම් ලෑන්ඩ් ඒරියා එකක් තියෙන්න ඕනේ ප්‍රමාණය. දැන් මිනිමම් ලෑන්ඩ් ඒරියා එකක් විදිහට අපිට වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ ගන්න පුළුවන් 6 පර්චස්. එතකොට පර්චස් 6ක් ලැබෙන්නේ නැත්තම් මේක ඩිවයිඩ් කරාට පස්සේ පර්චස් 5 මෙතන බෙදෙන්නේ. එතකොට මේ දෙන්නටම මේ ලෑන්ඩ් එකෙන් තේරුමක් වෙන්නේ නැහැ. අන්න එතකොට මොකද කරන්නේ? දෙන්නටම කෝනර්ෂිප් එකක් දෙනවා. මොකද නැත්තම් මේ ඉඩම දෙන්නටම වැඩක් නැති නිසා. හැබැයි මේ ඉඩම පර්චස් 20ක් නම් ක්ලේම් කරන දෙන්නෙක් ඉන්නවා නම් මේ ඉඩම දෙකට කඩලා දෙන්නට 10 වෙන වෙනම ටයිටල් දෙකක් දීලා දාන්න පුළුවන්. right? එතකොට එයාලට ෆස්ට් ක්ලාස් ටයිටල් එකක් හරි සෙකන්ඩ් ක්ලාස් ටයිටල් එකක් හරි ඒ අවශ්‍ය විදිහට ක්ලේම් එකට අනුව එයාලට ලබා දෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි Commission of Title Settlement කරන්න පුළුවන් determination after the conclusion of such investigation. inquiry එකෙන් පස්සේ එයාට identify කරගන්න පුළුවන් title වර්ග ටික තමයි ඔය. section 15 කියනවා appointment of manager to co-own land. appointment of manager to co-own land. දැන් අර අපි කලින් කිව්වා වගේ co-ownership එක දුන්නම මෙතන ඉන්නවා දෙන්නෙක් අවම වශයෙන් Commission of Title Settlement පුළුවන් මේ දෙන්න අතරින් එක්කෙනෙක්ව appoint one among the two owners as manager of such co-owned land parcel with the consent of the majority of such co-owners. right? ඔන්න දැන් මේ ඉඩම සම්බන්ධයෙන් 5-6 දෙනෙක් ඉන්නවා co-ownersලා. දැන් එතකොට මේ ඉඩමේ මැනේජ්මන්ට් එක සම්බන්ධයෙන් මේ ඉඩම විකුණන්න හරි මේ ඉඩමේ මොන හරි දේවල් කිරීම සම්බන්ධයෙන් මේ 5 දෙනාම සමහරලාට එකතු වෙලා වැඩ කරන්න බෑ. ඒ නිසා මේක ඉන්න කට්ටියගෙන් වැඩි කැමැත්තෙන් අපොයින්ට් කරගන්න එක්කෙනෙක්ව මේ කෝනර්ස්ලා අතර මැනේජර් කෙනෙක් මේ ඉඩමේ මැනේජර් කෙනෙක් විදිහට අපොයින්ට් කිරීමේ බලයක් Commission of Title Settlement තියෙනවා. එතකොට ඔයාලා ට්‍රස්ට් යටතේ ඉගෙන ගත්තා ට්‍රස්ට් ලෝ යටතේ ට්‍රස්ටී කෙනෙක් කියන්නේ කවුද කියලා. එතකොට මේ මැනේජර් අපි කන්සිඩර් කරනවා ට්‍රස්ටී කෙනෙක් කියලා අනිකුත් කෝනර්ස්ලා අතරේ. Manager have authority of a trustee under the trust ordinance regarding to this land parcel. He can deal with certain matters as a trustee. And you have learned trust law for I think in the it is for the intermediate year, second year, right? So Commission of Title Settlement has power to appoint such person as the manager. Now once a person has been appointed as the manager, there are certain duties. One such duty is to maintain land in state conducive for the optimum production. Manager කෙනෙක්ගේ ඩියුටි එකක් තමයි මේ ලෑන්ඩ් එකේ ඔප්ටිමම් ප්‍රොඩක්ෂන් එක වෙන විදිහට අපි රබර් ස්ටේට් එකක් ගමු රබර් වත්තක් ගමු මේ රබර් වත්තේ ඔප්ටිමම් ප්‍රොඩක්ෂන් එකක් වෙන විදිහට හොඳ ප්‍රොඩක්ෂන් එකක් වෙන විදිහට මේ ලෑන්ඩ් එක මේන්ටේන් කරගැනීමේ ඩියුටි එක තියෙන්නේ මේ කෝනර්ස්ලා අතරින් අපොයින්ට් කරගත්ත ඒ අදාළ ලෑන්ඩ් එකේ කෝනර්ස්ලා අතරින් අපොයින්ට් කරගත්ත මැනේජර්ට right? ඕක තමයි එතකොට පළවෙනි ඩියුටි එක. දෙවෙනි ඩියුටි එක තමයි මේ ඔප්ටිමම් ප්‍රොඩක්ෂන් එකෙන් මේ රබර් ස්ටේට් එකෙන් යා මොකක් හරි ප්‍රොෆිට් එකක් ගත්තා නම් to disperse the profits accrued from such land parcel among the beneficiaries. අනිකුත් corners අතර මේක ඉන්නේ beneficiaries අතර proportionately මේ profit එක disperse කරන duty එක තියෙන්නේ මේ appoint කරපු manager ට. The power of the manager shall include the power to mortgage such land parcel with the consent of the owners
to raise funds for the development of land parcel. එතකොට මේ ඉඩම සම්බන්ධයෙන් ගයක් හදන්න හරි මොන හරි කටයුත්තක් සම්බන්ධයෙන් මෝඩ්ගේජ් කරන්න අවශ්‍ය වුණොත් මේ මෝඩ්ගේජ් එකට එන්ටර් වීමේ බලය තියෙනවා මේ මැනේජර්ට. හැබැයි අනිකුත් කෝනර්ස් ලගේ කන්සෙන්ට් එක ඇතුව. right? දැන් මැනේජර් කෙනෙක් අපොයින්ට් කරා. අලුත් මැනේජර් කෙනෙක් අපොයින්ට් කරන්න ඕන. සෙක්ෂන් 13 කියනවා appointment of a new manager to a co-owned land. Beneficiaries ලට පුළුවන් commission of title settlement apply කරන්න to appoint another co-owner as the manager of the co-owned land parcel. එයාලට කියන්න පුළුවන් කලින් එක්කෙනෙක් ඉන්නවා. හැබැයි මෙයාව අයින් කරලා වෙන කෙනෙක් අපිට අපොයින්ට් කරලා දෙන්න. එතකොට මෙහෙම ඇප්ලිකේෂන් එකක් දානකොට ඒකට රීසන්ස් දෙන්න ඕනේ on the following grounds. Now one such ground is that the so-called manager who is been the present manager of the co-owned land parcel mismanaging or acting in mala fide. So if he is acting in mala fide, bad faith, or he is mismanaging the particular land parcel, then the other co-owners can apply to the Commission of Title Settlement and request to appoint a new manager of that co-owned land parcel. And another ground is that the land parcel is not being put to optimum use. මේ ඉඩමෙන් කරන්න පුළුවන් හරි දේ හොඳ දේ මෙයා කරලා නැහැ. ඔප්ටිමම් යූස් එකක් කරන්නේ නැහැ. ඔහේ ඉඩම අතහැරලා දාලා තියෙනවා. මිස්මැනේජ්මන්ට් එකක් කරලා නැහැ. හැබැයි මේකෙන් කරන්න පුළුවන් දේවල් ඔප්ටිමම් යූස් එක අරගෙන නැහැ. එයාගේ ඩියුටි එක perform කරලා නැහැ. එහෙනම් ඒ ග්‍රවුන්ඩ් එක යටතේ අනිකුත් කෝනර්ස් ලට පුළුවන් කමිෂන් ඔෆ් ටයිටල් සෙටල්මන්ට් රික්වෙස්ට් එකක් කරන්න ඇප්ලිකේෂන් එකක් දාන්න අපිට අලුත් කෝ-ඕනර් කෙනෙක් මැනේජර් කෙනෙක් විදිහට පත් කරන්න කියලා. Now section 18 says the powers of commissioner to appoint new manager. Now it says Commission of Title Settlement shall appoint a new manager among such co-owners with the consent of the majority co-owners. The මුල්ම එක්කෙනාව පත් කරෙත් majority එකේ consent එකෙන්. දැන් යාළ අලුත් කෙනෙක් appoint කරන්න කියලා කියනවා නම් on satisfied that the manager is guilty of mismanagement or malafide. මේගොල්ලෝ කියන විදිහට malafide යටතේ එහෙමත් නැත්නම් mismanagement යටතේ මේ දැන් ඉන්න manager guilty නම් එයාව අයින් කරලා majority එකකින් කියන කෙනාව පත් කිරීමේ බලය Commission of Title Settlement තියෙනවා. And also if the Commission of Title Settlement satisfied that the land parcel is not put to optimum use, in such instances also Commission of Title Settlement may appoint the person who has been elected by the majority of the co-owners as the manager or new manager to that co-owned land parcel. Or there are no such violation or no such breach of duties by the manager, but due to the death of the manager, in such instances also, from the remaining of the co-owners, Commission of Title Settlement may appoint a new manager who is been elected by the majority of the co-owners. And also, it given a discretion to the Commission of Title Settlement is of opinion that it is the best interest of the co-owners to appoint a new manager. අර කලින් කිව්වා වගේ mismanagement යටතේ application එකක්වත් optimum use එකක් කරන්න නැහැ කියලා application එකක්වත් දැන් ඉන්න manager මරණයට පත් වෙලාවත් එහෙම කිසිම ground එකක් නැහැ. It is the opinion of the commissioner that appointing a new manager will be the best interest of the co-owners. අලුත් කෙනෙක් පත් කරන එක නම් හොඳම කියලා යාට opinion එක යටතේ යාට හිතෙනවා නම් Commission of Title Settlement discretion එක දීලා තියෙනවා. co-owners ලගේ majority එකකින් majority consent එකෙන් කියන පුද්ගලයෙක්ව co-owner කෙනෙක්ව අලුත් manager විදිහට appoint කරන්න. right. ඊට පස්සේ තියෙනවා conciliation board එකක්. section 7 කියනවා appointment by the Commission of Title Settlement a conciliation board for each Grama Niladhari division in any area specified in an order.
දැන් ගම්පහ කියන ඒරියා එක ටයිටල් රෙජිස්ට්‍රේෂන් යටතේ රෙජිස්ටර් කරන්න කියලා ඕඩර් එකක් කරලා තියෙනවා. ඒතර මේ හැම ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකකටම කොන්සිලියේෂන් බෝඩ් එකක් අපොයින්ට් කරන්න පුළුවන් කමිෂන් ඔෆ් ටයිටල් සෙටල්මන්ට්. ඒතර මේ කොන්සිලියේෂන් බෝඩ් එකේ ඉන්න ඕනේ not less than 3 and not more than 7 members selected from the landholders resident within such ග්‍රාම නිලධාරී division. ඒතර මේ කොන්සිලියේෂන් බෝඩ් එකට මේ ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකේ landholdersලා එහෙම නැත්නම් residents ලා විසින් 3ත් 7ත් අතර පිරිසක් පත් කර ගන්න ඕනේ කොන්සිලියේෂන් බෝඩ් එකේ දේද. ඒතර මේ අපොයින්ට් කරගන්න රෙසිඩන්ට්ලත් ප්ලස් ග්‍රාම නිලධාරී මේ ඩිවිෂන් එකේ ග්‍රාම නිලධාරී ඔන්න ඔය පිරිසට අපි කියනවා කොන්සිලියේෂන් බෝඩ් එකක් කියලා. ඒතර මේ අපොයින්ට් කරගන්න මෙම්බර්ස් ලගෙන් එයාලා අපොයින්ට් කරගන්න ඕනේ එයාලා ඉලෙක්ට් කරගන්න ඕනේ චෙයාමන් කෙනෙක් සහ සෙක්‍රටරි කෙනෙක්. දැන් කොන්සිලියේෂන් බෝඩ් එකෙන් කරන්නේ සෙක්ෂන් 8 කියනවා Commission of Title Settlement may refer any dispute pertaining to any land parcel for settlement by the Conciliation Board. දැන් මේ ටයිටල් රෙජිස්ට්‍රේෂන් යටතේ රෙජිස්ටර් වෙච්ච යම් ලෑන්ඩ් එකක් සම්බන්ධයෙන් ඩිස්පියුට් එකක් ඇති වුණාම මේවායි කෝට්ස් වලට යවන්නේ නැතුව දිස්ත්‍රික් කෝට් එකට රිෆර් කරන්නේ නැතුව කමිෂන් ඔෆ් ටයිටල් සෙටල්මන්ට් මේක විසඳන්න බැරි නම් එයා මොකද කරන්නේ මේ ඩිස්පියුට් එක රිෆර් කරනවා මේ කොන්සිලියේෂන් බෝඩ් එකට. ඒතර කොන්සිලියේෂන් බෝඩ් එක මේ ඩිස්පියුට් එක සෙටල් කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අර ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකේදී යම් ටයිටල් එකක් සම්බන්ධයෙන් ක්ලේම්ස් දෙකක් ලැබෙනවා. දෙන්නම ක්ලේම් කරනවා යාට තමයි මේ ලෑන්ඩ් පාසල් එක සම්බන්ධයෙන් ක්ලේම් එක තියෙන්නේ සහ ඩීඩ් වලිනුත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට කමිෂන් ඔෆ් ටයිටල් සෙටල්මන්ට් පවර් එක තියෙනවා ඩිස්ක්‍රිෂන් එක තියෙනවා. එයා කැමති නම් he may refer any disputes pertaining to any land parcel for settlement by the conciliation board. මේක settle කරලා දෙන්න කියලා conciliation board එකට refer කරන්න පුළුවන් section 8 යටතේ. Now powers and duties of the conciliation board are set out in section 9 of the act. It says conciliation board shall assist any person having an interest in land situated in the area to resolve any dispute. එයාලට පුළුවන් ඕනම ක්‍රියාමාර්ගයක් අරගෙන assist කරන්න මේ dispute එක resolve කරන්න. right? section 19 කියනවා අපි දැන් ඔය conciliation board එක ගැන in detail කතා කරන්න ඕනේ නැහැ. title registration act එක කියන්නේ ටිකක් ලොකු act එකක්. හැම එකකම තියෙන basic idea එක ගන්න අර process එක මම මුලින් අර diagram එකක් විදිහට කතා කරපු process එක හොඳට මතක තියාගන්න. ඉන්වෙස්ටිගේෂන් එකෙන් කරන්න පුළුවන් වර්ග ටික හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අනිකුත් concept ටික අපි උඩින් ටච් කරගෙන යන වැදගත් areas ටික මොනවද කියලා. ඒතර conciliation board එකකින් ඔන්න ඔය කාරණාව තමයි වෙන්නේ disputes આવොත් මිනිස්ටර්ට පුළුවන් මේක මිනිස්ටර් නෙමෙයි සමහන් කමිෂනර්ට පුළුවන් මේ dispute විසඳන්න කියලා යාලට යොමු කරන්න. section 19 කියනවා state land එකක් සම්බන්ධයෙන් සිනාරියෝ එකක් දෙනවා. ස්ටේට් ලෑන්ඩ් එකක් තියෙනවා ගම්පහ ඒරියා එකේ. දැන් ගම්පහ ටයිටල් රෙජිස්ට්‍රේෂන් යටතේ රෙජිස්ටර් කරන්න කියලා තියෙනවා. දැන් ඔයාගෙන් අහනවා කොහොමද මේක රෙජිස්ටර් කරන්න කියලා. අපි දන්නවා ස්ටේට් ලෑන්ඩ් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් තියෙන ලෑන්ඩ් වලට වඩා ස්පෙસિෆික් ලෝ එකක් තමයි තියෙන්නේ. ටයිටල් රෙජිස්ට්‍රේෂන් එකේදීත් එහෙමයි. section 19 කියනවා if a land is a state land the commission of title settlement shall prepare a schedule of title. මේක ස්ටේට් ලෑන්ඩ් එකක් නම් කමිෂන් ඔෆ් ටයිටල් සෙටල්මන්ට් මොකද කරන්න ඕනේ ෂෙඩියුල් එකක් මේකේ ටයිටල් ෂෙඩියුල් එකක් හදන්න ඕනේ for the registration of first class title of absolute ownership. ස්ටේට් ලෑන්ඩ් එකක් සම්බන්ධයෙන් අයිතිස් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ලෑන්ඩ් එකක් සම්බන්ධයෙන් අපි හැමතිස්සෙම දෙන්නේ first class title එකක්. Together with details of any dispositions, reservations or liens as the case may be. ස්ටේට් ලෑන්ඩ් එකක් සම්බන්ධයෙන් අපි පැවරීමක් කරනකොට රජයේ ඉඩමක් දෙනකොට ස්ටේට් ලෑන්ඩ් එකක් දෙනකොට මේවට දානවා එක එක කන්ඩිෂන්ස් රිසර්වේෂන්ස් පැවරිය නොහැක කියලා කන්ඩිෂන්ස් දානවා.
එතකොට මේ ස්ටේට් ලෑන්ඩ් එකෙන් ග්‍රාන්ට් කරලා තියෙන පුද්ගලයාට හැරෙන්න එයාට බෑ මේක විකුණලා තව කෙනෙක්ට දෙන්න. එයා මේක විකුණනවා නම් ඒ අදාළ ලෝකල් ඔතොරිටි එකේ ප්‍රාදේශීය සභාවෙන් හරි ඒ අදාළ ලෝකල් ඔතොරිටි එකකින් එයා ඒකට පර්මිෂන් ගන්න ඕනේ. පර්මිෂන් අරන් මේ කන්ඩිෂන් එක අයින් කරගන්න ඕනේ. එහෙම නැතුව එයාට පවරන්න බෑ. එතකොට දැන් මේක ඩොකියුමන්ට් රෙජිස්ට්‍රේෂන් එකේ තියලා දැන් මේක ටයිටල් රෙජිස්ට්‍රේෂන් වලට මාරු කරනකොට ෆස්ට් ක්ලාස් ටයිටල් එකක් යට දෙනවා. හැබැයි මේ කන්ඩිෂන්ස් තියෙනවා නම් ඒ කන්ඩිෂන්ස් උත් මේ ෆස්ට් ක්ලාස් ටයිටල් එකත් එක්කම සඳහන් කරන්න ඕනේ. රයිට්? එතකොට සිනාරියෝ එකක් දුන්නොත් ස්ටේට් ලෑන්ඩ් එකක් සම්බන්ධයෙන් ඔන්න ඔයා ඔය කාරණා ටික සඳහන් කරන්න ඕනේ. සෙක්ෂන් 21 කියනවා reference of claim to district court. දැන් ඉන්වෙස්ටිගේෂන් එකේදී එක්ක ඔයාට පුළුවන් මේක රිෆර් කරන්න කොන්සිලියේෂන් බෝඩ් එකට. රයිට්? එහෙම නැත්නම් ඒ පස්සේ කාලයකදී වෙච්ච ඩිස්පියුට් එකක් සම්බන්ධයෙන් කොන්සිලියේෂන් බෝඩ් එකට රිෆර් කරන්න පුළුවන්. ඉන්වෙස්ටිගේෂන් එක අතරවාරයේදී කමිෂනර්ට මේක විසඳ ගන්න බැරි නම් during the course of investigation the commission of title settlement forms the opinion that due to the disputed nature of the claims මේකේ dispute එකේ nature එක ගත්තම එයාට decide කරන්න බෑ මේක litigation එකක් යන්න ඕන දෙයක් නඩුවක් යන්න ඕන දෙයක් නම් it would be more appropriate for the investigation to be carried out by the district court. මේක district court එකෙන් legally decide කරන්න ඕනේ claim එකක් නම්. එහෙම decide කරගන්න එක නම් appropriate. Commission of Title Settlement may refer such claims for investigation and determination to the district court having jurisdiction over the land situated. ඒ ඉඩම තියෙන area එකේ district court එකට මේ dispute එක refer කරන්න පුළුවන් section 21 යටතේ ඒකට power එක දීලා තියෙනවා Commission of Title Settlement. right? ඕක තමයි section 21 යටතේ තියෙන්නේ. මේ section මේ විදිහට කියනකොට මේ idea එක අරගෙන සිද්ධියක් එක්ක හැමතිස්සෙම හිතලා බලන්න. සිදුවීමක් දෙනවා. දෙන්නම deeds පෙන්නනවා. එහෙමත් නැත්නම් එක කෙනෙක් deed එකක් පෙන්නනවා. අනෙක් කෙනා අවුරුදු 20ක් විතර ඒකේ undisturbed possession එකක් තිබුණා කියලා කියනවා. ඒතර මේ වගේ අවස්ථාවකදී කමිෂනර්ට මේක සෙටල් කරන්න බැරි නම් මෙතන ලීගල් මැටර් එකක් තියෙනවා නම් ඩිටර්මයින් කරගන්න. එයා ඒක ටග් ගාලා රිෆර් කරනවා district court එකට. ඒතකොට සිනාරියෝ එකේදී ආව commission of title settlement විදියට නම් කරලා යම් සිදුවීමක් දීලා ඔයාට කරන්න පුළුවන් දේවල් ඇහුවොත් එහෙම මේකත් ඔයාට ඔප්ෂන් එකක් විදිහට සඳහන් කරන්න පුළුවන්. right? section 22 කියනවා මේ section 14 ඉන්වෙස්ටිගේෂන් එක කරාන් පස්සේ කමිෂනර් කරන ඩෙක්ලරේෂන් එකක් සෙකන්ඩ් ක්ලාස් එකක් විදිහට හරි කෝනර්ෂිප් එකකට හරි මේ දීපු ඩිටර්මිනේෂන් එකක් සම්බන්ධයෙන් යම් පාර්ටි එකක් agreed වෙනවා නම් dissatisfied වෙනවා නම් such agreed party may prefer an appeal against such declaration. දැන් කොහෙටද මේක appeal එක දාන්නේ? to the district court. කොච්චර කාලයක් ඇතුළත මේ appeal එක කරන්න ඕනද? within prescribed period. ඒකේ සඳහා appeal කරන්න පුළුවන් කියලා සඳහන් කරන කාල පරිච්ඡේදය තුළ district court එකට appeal එකක් දාන්න පුළුවන්. එයා commissioner දීපු declaration එකත් එක්ක satisfied නැත්තම් එයාට පුළුවන් district court එකට appeal එකක් දාන්න. එතකොට අර 21 යටතේ කමිෂනර් රිෆර් කරපු අවස්ථාවකදී හරි පාර්ටිස් ඇග්‍රී වෙලා එයාලා රිෆර් කරපු අවස්ථාවකදී හරි කෝට් එකට තියෙන පවර්ස් දාලා තියෙනවා section 24. එතනදී කියනවා after due inquiry the district court has the power to make following orders. එක order එකක් තමයි order of declaration of title in accordance with section 14 if the divided portion does not fall below the prescribed minimum extent. right? section 14 යටතේ අර divided portion එක අපි කියනකො purchase දැන් 20ක් තියෙනවා දෙන්නෙක් ඉන්නවනම් මේක බෙදලා දෙන්න කියලා කියනවනම් එහෙමත් නැත්නම්
3න් 2ක් විදිහට දෙන. එක්කෙනෙක්ට පර්චේස් 8ක් දෙන්න, අනිත් එක්කෙනාට පර්චේස් 12ක් දෙන්න. ওই විදිහට යම් ඕඩර් එකක් දෙනකොට ඒ ඕඩර් එක යටතේ ඒ දෙන පෝෂන් එක මිනිමම් එක්ස්ටෙන්ඩ් එකට වඩා අඩු වෙන්නේ නැත්තම් එයාට පුළුවන් මේ විදිහට යම් රේෂියෝ එකකට ප්‍රොපෝෂන් එකකට ඩෙක්ලරේෂන් එකක් දෙන්න කියලා ඕඩර් එකක් දෙන්න. ඒ වගේම තමයි දැන් හිතන්නකො පර්චේස් 8ක ඉඩමක් තියෙන දැන් දෙන්නේ ක්ලේම් කරනවා. මේක බෙදලා දෙන්නත් බෑ. දෙන්න කෝනර්ෂිප් එකට කැමතිත් නැහැ. right? එතකොට එයාලට පුළුවන් කෝට් එකට ඕඩර් එකක් කරන්න පුළුවන් මේක විකුණන්න විකුණලෙන මුදල දෙන්න බෙදා ගන්න. You can make an order for the sale of the disputed land area. එහෙම නැත්නම් කෝට් එකට ඕඩර් එකක් කරන්න පුළුවන් order cost of action as the court deems appropriate payable by each of the claimants. මේකට අදාළ cost එකක් තියෙනවා නම් litigation එකට අදාළව ඒ cost මෙයාලට දෙන්නට appropriate විදිහට ගෙවන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ dispute එක settle කරගන්න පුළුවන් විදිහට. ඕනම order එකක් inquiry එකකින් පස්සේ දීමේ බලයක් section 24 යටතේ court එකට දීලා තියෙනවා. Now section 26 says, after the conclusion of the investigation, Commission of Title Settlement shall prepare a schedule of the title and dispatch the schedules to the appropriate registrar of title. කාටද මේක යවන්නේ? registrar general ටද registrar ටද? registrar ට යවන්නේ. මේ schedule එක මේ ඉඩම සම්බන්ධයෙන් schedule එකක් යවනවා. land එක identify කරලා මේ identify කරපු land එක මේ පුද්ගලයාටයි අයිති වෙන්නේ. මෙන්න මේ ටයිටල් එක තමයි ෆස්ට් ක්ලාස් ද සෙකන්ඩ් ක්ලාස් ටයිටල් එකක් දෙන්න කියලා මේකේ යවනවා රෙජිස්ටර් ඔෆ් ටයිටල්ට. රෙජිස්ටර් ඔෆ් ටයිටල් මොකද කරන්නේ? එයා ඒකේ කොපි එකක් සර්වේ ජෙනරල්ට යවනවා. right? කමිෂන් ඔෆ් ටයිටල් සෙටල්මන්ට් මොකද කරන්නේ? එයා එකක් යවනවා මේක රෙජිස්ටර් ඔෆ් ටයිටල්ට. ඒකෙම කොපි එක යවනවා කාටද? සර්වේයර් general. The registrar on receipt of such schedule of the title, registrar shall enter that schedule or enter the details in the registers of title maintained by him. registrar මෙන්න මේ කියන schedule එක ආවම මෙන්න මේ පුද්ගලයාට මේ identify කරපු cadastral map එකේ 12 වෙනි land portion එකට second class title එකක් තියෙනවා කියලා registrar of title මොකද කරන්නේ? එයා maintain කරන් යන register එකේ ඒ අදාළ විස්තර ටික schedule එක සඳහන් කරනවා. එතකොට මේකට අපි කියනවා initial entries. දැන් ඒ අදාළ පුද්ගලයාගේ අයිතිය සම්බන්ධයෙන් මුලින්ම සටහනක් ඇටුනේ මේක. මේකට අපි කියනවා initial entry එක කියලා. section 30 යටතේ district court එක මේක amend කරන්න කියලා order එකක් දුන්නම district court එක inquiry එකෙන් පස්සේ district court after due inquiry shall make order as justice of the case may require, where the district court orders the amendment of the title register in respect of a land with a second class title of ownership. Such order shall be conveyed to the registrar of title, who shall cause such amendment to the register to be effective. දැන් කෝට් එකෙන් ඕඩර් එකක් කරාම මෙන්න මේ විදිහට මේක පවරන්න කියලා ඒකේ යවන්න ඕනේ කාටද? රෙජිස්ට්‍රාර්ට. who shall cause such amendment to the register to be effected. එයා ඒ අදාළ වෙනස්කම amendment එක කරන්න ඕනේ. ඒ වගේම such order of the court shall convey to the Commission of Title Settlement and Survey General. district court එක විසින් මේ order එක මෙවන්න ඕනේ කමිෂනර්ට සහ surveyor general. right? මේ දෙන්නව දැනුවත් කරන්න ඕනේ. එතකොට එයාලගේ cadastral map වල එයාලා ගාව තියෙන document file වල මේ විදිහට දැන් original ඕන එක වෙනස් වෙච්ච නිසා ඒ amendment එක එයාලා සිද්ධ කරන්න ඕනේ. survey general ට මේක යවන්නේ TC එකෙන් දෙන්න මේ order එකෙන් පස්සේ දැන් කලින් එක portion එකක් විදිහට තිබ්බ එක දැන් මෙයා මේක දෙකකට කඩලා නම් දැන් ඒ අප්ඩේට් එක cadastral map එකේ කරන්න ඕනේ. අන්න ඒ cadastral map එකේ අප්ඩේට් එක කරන්න තමයි
කෝට් එක විසින් මේක සර්වේ ජෙනරල්ට යවන්නේ. right? ඔන්න ඔහොමයි රෙජිස්ටර් එකක schedule of title එකක් ආවම register of title ඒක රෙජිස්ටර් කරන්නේ district court එකේ note එකක් කරාම amendment එකක් කරන්න කියලා ඒකට අනුව කරන්නේ මෙන්න මේ sections දෙක යටතේ. දැන් මම අර කිව්වා second class title එකක් තියෙන කෙනෙක්ට අවුරුදු 10ක් ගියාට පස්සේ එයාට පුළුවන් මේක first class title එකක් බවට පත් කරගන්න. Section 31 says at the end of the period of 10 years from such registration and if there has been no action under the section 29 court action එකකුත් මුකුත් නැත්තම් මේ අවුරුදු 10 කාලය ඇතුළතදී ඒ කියන්නේ මේක unchallenged uninterrupted එතකොට එයාලා eligible වෙනවා කියලා කියනවා for the conversion of his registration to one of the first class title of absolute ownership. second class එකක් විදිහට තිබිච්ච ownership එක title එක දැන් first class එකක් විදිහට වෙනස් කරගන්න convert කරගන්න ඒ පාර්ටි එකේ eligible වෙනවා කියලා කියනවා unchallenged uninterrupted නම්. Commission of Title Settlement shall prepare a schedule of title. අර මුල් අවස්ථාව වගේ මෙයා schedule එකක් හදනවා. Certify such person as the eligible for registration with first class. දැන් කලින් යා schedule එක හැදුවේ second class එකකට. දැන් යා අලුතෙන් එකක් හදනවා මෙයාට first class title එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අර කලින් විදිහටම එයා ඒක යවනවා කාටද? appropriate registrar of title සහ survey general. registrar of title මොකද කරන්නේ? අර කලින් අවස්ථාව වගේම schedule of title එක ලැබුණම ඒ particulars එයා maintain කරන් යන register එකේ ඇතුළත් කරන්න ඕනේ, enter කරන්න ඕනේ. දැන් second class එකක් තියලා තිබ්බ එක දැන් එයා මාරු කරන්න ඕනේ first class title එකක් විදිහට. ඊට පස්සේ එයා මොකද කරන්නේ? මේ වෙනස්කම කරලා එයා inform කරන්න ඕනේ commission of title settlement වත් survey generalටත් cadastral map එකේ necessary changes තියෙනවා නම් ඒ දේවල් කරන්න කියලා. right? හැමතිස්සෙම මේ appoint කරගත්ත තුන් දෙනාම officersලා තුන් දෙනාම එකිනෙකාව connection එකක් එකිනෙකාව සම්බන්ධ කරවනවා. මොකද records නැත්තම් එක තැනකට එකක් contrary වෙන්න පුළුවන් නිසා. registrar generalට title registrarට කියනවා නම් යම්කිසි වෙනසක් කරන්න කියලා ඒකේ ඒ විදිහටම commission of title settlement at survey general වත් inform කරන්න ඕනේ. ඒතර තමයි cadastral map එකත් update වෙන්නේ, title registers ටිකත් update වෙන්නේ. dispute එකක් ආවොත් එහෙම commissioner ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා තියෙනවා. Section 32 set out the effect of the registration under the Title Registration Act. It says registration of a person with a first class title of absolute ownership shall vest in the person absolute ownership of such land parcel together with all rights and privileges belonging thereto. First class title එක ලැබුණාම එයාට හම්බ වෙනවා absolute ownership එකක්. Section 33 කියනවා title register එකේ නම enter කරාට පස්සේ it shall be a conclusive evidence of existence of ownership and it shall not be questioned in any court of law. මේක තමයි වැදගත්ම දේ. මේ ඇක්ට් එක ඉන්ට්‍රොඩියුස් කරන අවස්ථාවේදී ලොකු ආගියුමන්ට්ස් ගියපු පොයින්ට් එකත් මේකම තමයි. වැරදි විදිහකින් හරි ඔය ටයිටල් රෙජිස්ටර් එකේ එන්ටර් කරගත්තොත් එහෙම සෙක්ෂන් 33ට අනුව මේක කන්ක්ලූසිව් එවිඩන්ස් එකක්. මේක ක්වෙස්චන් කරන්න බෑ කිසිම කෝට් එකක. රෙමඩි එකක් නැහැ එතකොට. right? Section 36 කියනවා any owner or owners of any land parcel whose title to which has been registered under this act may amalgamate or subdivide his or their land parcel by registering a plan of free division in accordance with the provisions of this act. දැන් යම් පුද්ගලෙක් එහෙමත් නැත්නම් ඕනර්ස්ලා දෙන්නේ යම් land parcel එකක් සම්බන්ධයෙන් title registration එක යටතේ ඕනර්ස්ලා විදිහට ඉන්නවා. අපි මේක කියමුකෝ adjoining lands දෙකක් තියෙනවා. දැන් මේ දෙන්නට ඕනේ මේ දෙක එකතු කරන්න. amalgamate කරන්න.
එහෙනම් එහෙම amalgamation එකක් කරන්න පුළුවන් in accordance with the provisions of this act. මේ act එකේ දාලා තියෙන විදිහට තමයි amalgamation එක කරන්න පුළුවන්. කලින් කියලා තියෙන අනිකුත් document registration යටතේ තියෙන amalgamation process එක මේකට ගන්න බෑ. Subsection 2 කියනවා an application for amalgamation shall be made to the registrar of title. application එක දාන්න ඕනේ කාටද? registrar of title ට. ඒ වගේම මේකේ copy එකක් යවන්න ඕනේ superintendent of surveys and shall contain a declaration in the prescribed form made by applicant with regarding to if there is any encumbrances. They have to mention those encumbrances and reference to the title registrar and reference to the cadastral map registered in the respect of land such land parcel. මේ land parcel එකේ cadastral map එක යටතේ අංක මොනවද ඒ ටික සඳහන් කරන්න ඕනේ මේ කරන application එකේ එහෙමත් නැත්නම් declaration එකේ. ඒ වගේම duly authorized survey කෙනෙක්ගෙන් එයාලා prepare කර ගන්න ඕනේ survey plan එකක් මේ ඉඩම් දෙක amalgamate කර ගැනීම සම්බන්ධයෙන් හරි මේ ඉඩම subdivide කර ගැනීම සම්බන්ධයෙන් හරි authorized survey කෙනෙක් හදපු plan එක cadastral map එකේ සඳහන් විදිහට හදපු plan එකත් මේකත් එක්ක attach කරන්න ඕනේ. එතකොට ඔය ටික දැම්මම අපි මේක යවනවා කාටද? title registrar ට දැනුවත් කරලා මේක යවනවා superintendent of surveys ට. superintendent of surveys satisfy වෙනවා නම් the plan confirms to the cadastral map and any regulations governing such surveys and cadastral map. මේ අලුතෙන් amalgamate කරන්න ගත්ත map එක cadastral map එකත් එක්ක confirm වෙනවා නම් he shall notify the person who tendered such plan accordingly and certify such plan on behalf of the survey general. මේ plan එක okay කියලා notify කරලා මේක approve කරනවා on behalf of the survey general and shall cause necessary amendments to be made showing such subdivision or amalgamation of the cadastral map. දැන් කලින් cadastral map එකේ මේක කෑලි දෙකක් විදිහට නම් තිබ්බේ. දැන් ආයේ අයින් කරලා මේක එක කෑල්ලක් විදිහට cadastral map එකේ අවශ්‍ය necessary amendments ටික යා කරනවා. ඊට පස්සේ ඒ amendments කරාට පස්සේ එන cadastral map එක එයා forward කරනවා registrar of title ට. එතකොට registrar of title ට පුළුවන් කලිනුත් එයාට application එක දීලා තිබ්බා. දැන් cadastral map එක amend කරලා ඒ අවශ්‍ය විදිහට මේ වෙනස්කම් ටික කරන්න. Now section 36 subsection 5 says on receipt of certified section of cadastral map from the superintendent of surveys, registrar of title shall, if he is satisfied that such application for subdivision or amalgamation conforms to the provisions of this act, he may make the relevant entries. He will register the relevant records and make the cross reference to the former title records relating to such land. Right? දැන් කලින් මේක දෙන්නෙක්ට නැතිබ්බ ඉඩම් දෙයක් විදිහට. එතකොට ඒ අවශ්‍ය cross reference දාලා මේක අලුත් තනි ඉඩමක් විදිහට අලුතෙන් අවශ්‍ය කරන records දැන් මෙයා ඇතුළත් කරන්න ඕනේ title register එකේ. The application and documents received shall be filed by the registrar of title in the relevant parcels file. මේ දෙකෙම cross reference දාලා මේක අලුත් පිටුවකට ගෙනියනවා කියලා ඒ අලුත් පිටුවේ amalgamation එකක් විදිහට මේක සඳහන් කරන්න පුළුවන්. දැන් අපි බලන්නේ registration of apartments ගැන. අපි condominium property යටතේ condominium law එකක් වෙනම ඉගෙන ගන්නවා video tutorial එකේදී. මේකෙදි අපි කතා කරන්න යන්නේ registration of title එක යටතේ තියෙන ප්‍රදේශයක. දැන් අපි කියනකො ගම්පහ area එක registration of title එකට ගැසට් කරාට පස්සේ මේ area එකේ තියෙනවා නම් condominium property එකක් apartment එකක් ඒක කොහොමද registration of title යටතේ register කරන්න කියන එක තමයි section 50 සඳහන් කරලා තියෙන්නේ. Upon payment of the prescribed fee, the party can make an application in the prescribed form to the Registrar General of Title. Right? හොඳට බලන්න මේක දාන්නේ Registrar of Title ට නෙමෙයි මේක දාන්නේ Registrar General of Title for the registration of horizontal subdivision of building. එකම building එකේ horizontally
රෙජිස්ටර් කරන්න. එහෙමත් නැත්නම් මේ බිල්ඩින් එක horizontally subdivide කරන්න. In accordance with the cadastral map called a condominium plan which shall accompany such application. එහෙනම් මේ application එකත් එක්ක fee එක ගෙවුවට පස්සේ එයා දාන්න ඕනේ condominium plan එක. අපි මේ condominium plan එකක් කියන්නේ මොකක්ද කියලා apartment ownership යටතේ ඉගෙන ගන්නවා. එතකොට මේ condominium plan එකත් එක්ක application එකක් දැම්මම registrar generalට registrar of title shall refer such application together with condominium plan and the cadastral map to the superintendent of surveys for certification. registrar general මේක registrar of title ට දුන්නම refer කරාම එයා ඒක superintendent of survey ට යවන්න ඕනේ මේකේ certification එකකට. මේක cadastral map එකට අනුව තියෙනවද කියලා. section 51 කියනවා එතකොට superintendent මේක refer කරාම if he is satisfied that the condominium plan conforms to the provisions of apartment ownership law. the apartment ownership law එකේ තියෙන condominium plan එකක් requirements කිහිපයක්. මේ condominium plan එක apartment ownership law එකට අනුව වෙලා තියෙනවා නම් ඒකට confirm වෙනවා නම් superintendent of surveys shall certify such plan on behalf of the surveyor general. අර කලින් අවස්ථාවේදී වගේම superintendent of surveyor general වෙදින් මේක certify කරනවා and file the original of the condominium plan after making suitable reference on the cadastral map used for the registration of title. එයා cadastral map එකේ necessary amendments කරලා මේකේ duplicate එක forward කරනවා. original එක යා තියාගෙන duplicate එක forward කරනවා registrar of title ට මේ application එකට අදාළ ownership එකට ඕන කරන දේවල් ටික අවශ්‍ය විදිහට registry එකේ enter කරන්න කියලා. Section 52 says registrar of title is satisfied that the application conforms to the provisions of the apartment ownership law. File the duplicate of condominium plan in the parcels file and when the new title register in the register and make suitable cross reference to such register in the register in which the land parcel is registered, and then he will issue the certificate of title. Superintendent of survey registrar of title to make a woman registrar of title උත් බලනවා මේක apartment ownership law එකේ provisions වලට අනුව තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ land parcel එකට අදාළව මේ condominium plan එක ඒ land parcel file එකට මේක attach කරනවා annex කරලා කලින් තිබුණා නම් title register එකේ මේකට අදාළව cross reference එකක් දැන් අපි ගත්තොත් එහෙම condominium plan සම්බන්ධයෙන් වෙනම title register එකක් තියෙනවා. එතකොට අර කලින් තිබ්බ පිටුවෙන් title register එකෙන් මේ අලුත් condominium plan තියෙන title registration එකට අදාළ title register එකට මේක මාරු කරලා ඒ කලින් එකේ cross reference සඳහන් කරලා registration එක කරාට පස්සේ certificate of title එක issue කරනවා. ඕක තමයි apartment එකක් title registration යටතේ register කරන process එක. title එක transmit කරනකොට tested last will එකක් තියලා කෙනෙක් මැරෙනවා නම් section 54 කියනවා where a registered owner dies tested grant probate of the will and any instrument executed in terms of the will shall be forwarded to the registrar of title. එතකොට last will එක execute කරනකොට last will එක approve කරලා probate එක අරගෙන ඊට පස්සේ මේ order එක යවන්න ඕනේ registrar of title ට. The person owner of the undivided share or of a divided share smaller in extent than the prescribed minimum extent of land parcel that may be registered but shall have no legal effect. දැන් මේ will එකේ විදිහට බෙදලා ගියාට පස්සේ යම් land parcel එකක් සම්බන්ධයෙන් පස් දිනක් එයාලට බෙදලා ගියාම මේ විදිහට ගත්තම දැන් එක්කෙනෙක්ට හම්බෙන්නේ purchase 4යි. මෙයාට purchase 10යි. ඔහොම තිනකොට දැන් මේ හතරක් තියෙන එක්කෙනාට අපි අර කලින් කිව්වන extend එකට වඩා අඩු වෙනවා නම් property එක දෙන්න බෑ කියලා. නමුත් මේකෙදි කියනවා last will එකකදී නිසා ඒක අපිට වෙනස් කරන්න බෑ. අවසන් කැමැත්තෙන් මේ ඕන එයා ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. අපිට එහෙනම් ඒක වෙනස් කරන්න බෑ.
එහෙනම් මේ තියෙන විදිහටම අපි ඒ ටික රෙජිස්ටර් කරන්න ඕනේ. හැබැයි මේකේ කිසිම ලීගල් ඉෆෙක්ට් එකක් නැහැ. shall have no legal effect. අයිතිය තියෙනවා නමුත් ඒකේ legally validity එකක් නැහැ. Section 55 express the situation where a registered owner died intestate without executing a last will. Now in such instance, any party interested may inform the commissioner of title settlement of the death of such registered owner. මෙන්න මේ cadastral map එකේ 12 land parcel එකේ owner මරණයට පත් වෙලා කියලා commission of title settlement inform කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඕනම interested party එකක්. ඊට පස්සේ the commission of title settlement shall on being so notified publish a notice calling for claimants to the land parcel registered in favor of such deceased person. ඔන්න එතකොට commissioner notify වුණාම එයා මොකද කරන්නේ? gazette එකේ notice එකක් දානවා. මෙන්න මේ land parcel එක සම්බන්ධයෙන් claims තියෙනවා නම් claims අපිට එවන්න. ඊට පස්සේ ආයි පාරක් අර අපි කලින් කතා කරපු process එකේ මේ විදිහට වෙනවා. investigation එකක් කරනවා. investigation එක කරලා ඉවර වෙලා ඒ එන විදිහට title certificate එකක් issue කරනවා. right? ඕක තමයි testate සහ intestate අවස්ථාවලදී land එකක් title registration යටතේ register කරන විදිහ. And these sections are important. Section 57 it says the prescription ordinance does not apply to lands or interest in lands registered under this act. එතකොට title register එකක් යටතේ තියෙන title certificate එකක් තියෙනවා නම් වෙනත් කෙනෙක්ගේ land එකේ අවුරුදු 15ක් හිටියත් එයාට මේ land එක සම්බන්ධයෙන් prescription ownership එකක් ලැබෙන්නේ නැහැ. මොකද title certificate එක title registration එක යටතේ තියෙන land එකකට prescription ordinance එක apply වෙන්නේ නැහැ. ඒ වගේම තමයි partition act එක මේකට apply වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක යටතේ partition amalgamation ඒ දේවල් වලට වෙනම process එකක් title registration act එක යටතේ අපි වෙනම කතා කරේ. ඊට පස්සේ section 40 කියනවා දැන් මේ title registration එකක් සම්බන්ධයෙන් ඉඩමක් transfer කරන අවස්ථාවකදී කවුද මේක registration එක සඳහා produce කරන්න කියලා. An instrument for conveying interest in land parcel may be presented for title registration to the registrar of title by any person claiming any interest, any person having any interest, or any person attesting such instruments, so the notary public. Instrument එකක් registration එකට යවන්න පුළුවන් එක්ක notary publicට එහෙම නැත්නම් මේ land එක සම්බන්ධයෙන් ownership එක තියෙන කෙනෙක්ට නැත්නම් ownership එක claim කරන කෙනෙක්ට මේ ඕනම කෙනෙක්ට පුළුවන් land parcel එකක් registration එක සඳහා යොමු කරන්න. priority title section 42 කියනවා අපි priority ගැන වෙනම කතා කරා. registration of documents ordinance එක යටතේ දැන් අපි කතා කරන්නේ title registration යටතේ priority title එක ගැන. Title to a land parcel or any interest pertaining to a land parcel appearing in the register shall have priority according to the order in which instrument pertaining to such land title interest were presented for registration, irrespective of the dates of the instrument and the date of the entry in the register. Then කලින් අවස්ථාවලදී නම් priority title එක එන්නේ ඒක entry එක යොමු කරපු අවස්ථාවේදී. title registration එක යටතේ ඔප්පු ලියපු අවස්ථාව document registration එකෙත් එහෙමයි registration of documents ordinance එකෙදිත් එහෙමයි deed එක ලියපු දවස නෙමෙයි වැදගත් වෙන්නේ the date which the instrument has been presented for registration එකට present කරපු දවස තමයි priority එක විදිහට අපි දිනේ සලකන්නේ. right? Section 44 is about the duties of the notary. It says notary public attesting an instrument in terms of this act shall, right? He must satisfy himself regarding the identity of, right? He had to satisfy on the identity of the parties to the transaction and the witnesses as are not known to him by reference to their official identity. දැන් අපි notary's ordinance එක යටතේදීත් කිව්වා notary public කැමතිස්සම executors ලව සහ witnesses ලව
හඳුනා ගන්න ඕනේ. එයාලගේ ෆුල් නේම්ස් හොයා ගන්න ඕනේ. නමුත් ඒකේ සෙක්ෂන් එකේ ස්පෙસિෆිකලි කියලා තිබ්බේ නැහැ. NIC එක එහෙමත් නැත්නම් ඔෆිෂියල් ඩෙන්ටිටි එක ඔස්සේ කෙනෙක්ව අයිඩෙන්ටිෆයි කරගන්න කියලා. නමුත් අපි ප්‍රැක්ටිස් එකේ කරන දේ තමයි NIC නම්බර් එක තියෙනවා නම් එයාගේ ෆුල් නේම් සහ ඇඩ්‍රස් අපි ආව දන්නවා නම් අපි එතකොට කියනවා executants are well known to the notary public කියලා. දැන් title registration එකේ section 44 specifically දාලා තියෙනවා identity එක අපි satisfy කරගන්න ඕනේ reference to their official identity NIC එක passport එක. ඒ වගේ දෙයකින් ඒ අදාළ පුද්ගලයාගේ official identity එක satisfy කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි requirement එක. parties identify කරගත්තට පස්සේ ඊළඟට බලන්න ඕනේ ඒ parties වලට capacity එක තියෙනවද කියලා. Notary public has to satisfy himself about the capacity of the persons who are the parties to the instrument by reference to the records in the title registry. Title registry එකේ extract අරගෙන මේ party එකට capacity එකක් තියෙනවද මේ transaction එක කරන්න කියලා. ඒ කියන්නේ title registry එකේ මෙයාගේ නමද තියෙන්නේ කියලා බලලා මේ party එකට capacity එක තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ තමයි දෙවෙනි ඩියුටි එක notary public title registration එකේ යටතේ. තුන්වෙනි එක දැන් party එක අඳුනගත්තා. party එකට capacity එක තියෙනවා කියලා අඳුනගත්තා. ඊළඟට satisfy කරගන්න ඕනේ identity of the land. right? නිමල් පෙරේරා කියලා හොයාගත්තා. title register එක බලලා හොයාගත්තා නිමල් පෙරේරාට තමයි මේ ඉඩම අයිතිය තියෙන. එහෙනම් යාට පවරන්න පුළුවන් කියලා capacity එක බලාගත්තා. ඊළඟට නිමල් පෙරේරාට අයිතිය තියෙන්නේ cadastral map එකේ 13 වෙනි land parcel එක. දැන් අපි බලනවා මේ 13 වෙනි land parcel එකද මේ transaction එකට අදාළ වෙන්නේ. මේ instrument එක ලියන්නේ ඒකටද කියලා. එතකොට ඒකත් identify කරගත්තොත් නිමල් පෙරේරාගේ capacity එකත් identify කරා. මේ ඉන්නේ නිමල් පෙරේරා කියලාත් identify කරා. එහෙනම් notary public ට පුළුවන් මේක attest කරන්න. Now section 45 says any instrument attested as per section 44 shall be forwarded by the attester to the register of title. ඒ land එක තියෙන area එකේ registrar of title ට මේ attestation එක forward කරන්න ඕනේ. මේක forward කරාම register of title මොකද කරන්නේ? ඒ instrument එක අදාළ books වල සඳහන් කරනවා. එයා ඒක සඳහන් කරනකොට satisfy himself of the following instrument have been drawn in accordance with the act. act එකට අනුව මේ instrument එක දීලා තියෙනවද? land parcel එක identify කරලා තියෙනවද? මේ person conveying such title has the capacity. අර නිමල් පෙරේරාට capacity එක තියෙනවද? ඒ වගේම මේ title එක unambiguously identified. කිසිම ප්‍රශ්නයක් නැතුව clearly මේ transaction එක identify කරගෙන තියෙනවද කියලා ওই ටික satisfy කරාට පස්සේ register of title මේ instrument එකට අදාළව ඒ කරපු attestation එකට අදාළව ඒ transaction එකට අදාළ record එක title register එකේ සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපිට registration of title යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ටිකක් ලොකු පාඩමක්. නමුත් අපි අර මුලදීම කතා කරපු map එක ඔළුවේ තියාගන්න, මේ චිත්‍රය ඔළුවේ තියාගන්න මේක තමයි process එක කියලා. ඒ process එක තමයි වැදගත්ම. ඒකත් එක්ක ඊට පස්සේ අනික් කාරණා ටික එකට ඇඩ් කරගන්න. මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් ඕනම අවස්ථාවකදී මේ දුරකථන අංකය ඔස්සේ Viber හෝ WhatsApp ආකාරයෙන් ඔයාලගේ ප්‍රශ්න අපි විතියමු කරන්න.